समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनी අපේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් දෙන්නේ උතුම් වූ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මයට ඇහුම්කම් දෙන්න. අපි මේ ධර්ම දේශනාව 7ට සිද්ධ කරන්නට බාරගෙන තිබුණත් මත වෙලාවක් ප්‍රමාද වෙලා වුණත් අප මේ දේශනාව සිද්ධ කරලා දෙන්නේ දැනට ජපානයේ වෙනත් දිස්ත්‍රික්කයක අපි වැඩ සිටින පළාත නෙමෙයි වෙනත් දිස්ත්‍රික්කයක රැකියාවක නියුක්තව සිටින විතාරණගේ සමන් කුමාර මහත්මාණන්ගේ ආරාධනාවෙන් ඒ මහත්මාණන් අපට කතා කරලා ඉල්ලා සිටියා මැයි මාසේ 31 වෙනිදා අම්මා භාවයට පත් වුණා. ඒ නිසා පුළුවන් කමක් තිබෙනවා නම් සද්දින පින්කම වෙනුවෙන් ධර්මානුශාසනාවක් කරලා දෙන්නට කියලා. මොකද ලංකාවේ පවතින නීති රීති තත්වයන් එක්ක මේ වසංගතයේ කිසිම කටයුත්තක් පින් කටයුතු කරන්නට හැකියාවක් නැති නිසා සමන් කුමාර මහත්මයාගේ ආදරණීය අම්මා අවුරුදු 75ක් ආයුෂ භුක්ති විඳලා අභාවයට පත්වෙච්ච වික්‍රමසිංහ ආරච්චිගේ මණික්කාමී මාතාවට පින් දෙන්න තමයි මේ උතුම් පින්කම අද සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මේ අම්මා බලාගත්තේ එතුමන් සිහිපත් කළා එතුමන්ගේ ආදරණීය බිරිඳ චන්ද්‍රා විතාරණගේ මහත්මිය තමයි තමන්ගේ ආදරණීය අම්මා තමන් වෙනුවෙන් බලා කියාගත්තේ අවුරුදු ගාණක් පුරාම කියලා. ඇය අඩුම අම්මා ලංකාවේ දාලා එන්න බැරි නිසා අම්මා තනිවම ඉඳපු නිසා අම්මත් එක්ක ඉන්න ඕන නිසා ඇය ජපානයටවත් පැමිණෙන්නේ නැතුව අම්මා බලාගෙන සියලු අප උපස්ථාන කටයුතු අම්මා වෙනුවෙන් සිද්ධ කරපු බව එතුමා සිහිපත් කළා තම ස්වාමි දියණිය පිළිබඳව බොහොම ගෞරවයෙන්. ඉතින් ඒ මියගිය මව්ට පින් දෙන්න අද ධර්මානුශාසනාවක් සිද්ධ කරගන්නට ඒ අතන්ට අවකාශය උදා වෙලා තිබෙනවා. ඒ ධර්මානුශාසනාව ඒ මව්ට පින් අනුමෝදන් කරමින් ශ්‍රවණය කරන්නට බුද්ධ පුතුන් අපේ ශ්‍රාවක පිරිසටත් අවස්ථාව උදා වෙලා තිබෙනවා. මරණ ධර්මයට පත්වීම කියන එක අපි කොයි කාටත් උරුම දෙයක් බව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන හැම දෙනාම පාහේ අවබෝධ කරගෙන තිබෙන දෙයක්. ඉතින් ඒ මාතාවත් මණික්කාමී මාතාවත් ආයුෂ භුක්ති විඳලා 75 වසක් විතර මේ ලෝකේ බෞද්ධ කාන්තාවක් විදියට තුනුරුවන් අදහාගෙන ජීවත් වෙලා පින්දහම් කටයුතු සිද්ධ කරලා එතුමිය අභාවයට පත් වෙලා තිබෙනවා. මේ බණ දේශනා කරන මාත් මේ දේශනාව ශ්‍රවණය කරන ඔබත් අද වුණත් හෙට වුණත් අභාවයට පත් වෙන්න පුළුවන්. එතකන් තමයි
අපි හැම දෙනාටම මේ සියලු පින් කුසල් යහපත් කටයුතු කරගන්නට අවකාශය තියෙන්නේ. ඉතින් නියගිය අම්මට පින් දෙන්න අපි අද වටින ධර්ම කරුණු කීපයක් අපේ පින්වත් පිරිසට පැහැදිලි කරනවා. මේ ධර්ම කරුණු කීපය හැම දෙනාගේම ජීවිත ආලෝකවත් කරගන්නට උපකාරවත් වෙයි කියලා මා විශ්වාස කරනවා. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නත්ති රාග සමෝ අග්ගී නත්ති දෝස සමෝ ගහෝ නත්ති මෝහ සමං ජාලං නත්ති තණ්හා සමා නදී කියලා. රාගය හා සම වූ අන් ගින්නක් නැත. මේ බුද්ධ නීති සංග්‍රහයෙන් උපුටා දක්වන්නේ කෝසල සංයුත්තයේ වදාළ උතුම් වූ සමාවෙන ධම්මපදේ මල වග්ගයේ වදාළ උතුම් වූ දහම් ගාථාවක්, දහම් පාඨයක්. රේරුකාණේ මහා ස්වාමින් වහන්සේ එය බුද්ධ නීති සංග්‍රහයට එකතු කරලා තිබෙනවා. රාගය හා සම වූ අන්ගින්නක් නැත. රාගය කියලා කියන්නේ මොකටද? බොහෝ වෙලාවට රාගය කියලා කියපු ගමන් කෙනෙකුට හිතෙන්නේ ලිංගිකාශාව කියලා, කාමාශාව කියලා. ඇත්තටම මෙහි රාගය කියන වචනය පාවිච්චි කරන්නේ පුළුල් අර්ථයකින්. මොකක්ද මෙහි අර්ථය? ඇලීම කියන එක. පොදුවේ යම්කිසි කෙනෙකු යම් වස්තුවකට හෝ දෙයකට හෝ තැනකට හෝ කෙනෙකුට හෝ සිතුවිල්ලකට හෝ දැඩි ඇලීමක් තියෙනව නම් අන්න එය තමයි බුදුදහමේ සඳහන් කරන්නේ රාග කියලා. රාග කියලා සඳහන් කරන්නේ ඒක. දැඩි ඇලීම කියන එක. දැඩිව යමෙකුට, යමකට, යම් දෙයකට, කෙනෙකුට එහෙම ඇලිලා ඉන්න එක. උන්වහන්සේ පෙන්වලා දෙනවා ඒහා සමාන වෙන ගින්දරක් නෑ කියලා. ගින්දරේ කාර්යභාරය මොකක්ද? ගින්නේ කාර්යභාරය තමයි, ගින්නේ තිබෙන ස්වභාවය තමයි දවන එක. දවනවා. තවන එක. තවන්න පුළුවන්. පුච්චන එක. අලුදූවිලි කරලා දාන එක. දැන් අපි මේ වැඩ සිටින ජපානය තුලත් ඒ වගේම යුරෝපයේ, ඇමරිකාව ආදී බටහිර රටවල් වලත් ගෙවල්, ඔස්ට්‍රේලියා, නවසීලන්ත වැනි රටවල් වලත් ඒව තමයි මම දැකලා තියෙන්නේ. ගෙවල් හදන්නේ ලී රාමුවකින්. බහුතරයක් තියෙන්නේ ලෑලි සහ ලී. අපි වගේ ගඩොල්, මැටි ගඩොල් හෝ සිමෙන්ති ගඩොල් පාවිච්චි කරන ප්‍රමාණය බොහෝම අල්පයයි. ඉතින් මේ ගෙවල් වලට සමහර වෙලාවට හදන්න මාස 3-4ක් ගත වුණාට මුළු ගේම හදලා ඉවර කරන්න විනාඩි 10ක 15ක ප්‍රමාණයක් හොඳටම ඇති තට්ටු 2ක විතර ගයක් පිච්චිලා දැවිලා බිමටම සමතලා වෙන්න. චරට වේගෙන් ඇවිලෙන්න ගත්තට පස්සේ මේ ගෙවල් ගිනි ගන්නවා. ගින්නට එහෙම මහා බලයක් තියෙනවා. ගින්නේ ක්‍රියාකාරීත්වය ඒ වගේ බලවත්. පුච්චලා දානවා. එහින්දා මේ රටවල් වල වැසියෝ බොහෝම පරිස්සම් වෙනවා ගින්දර එක්ක කටයුතු කරද්දී. ඒ වගේම සෑම කුඩා නගරයකම, සෑම කුඩා ගමකම පාහේ ගිනි නිවන ඒකක පිහිටුවන්ටත් මේ රටවල් වල කටයුතු කරලා තියෙන ආකාරය අපි දැකලා තිබෙනවා. ගින්නේ බලගතුකමත් එයින් කරන්ට පුළුවන් හානියත් අඳුනගත්ත අය ගිනි ගන්න දේවල් එක්ක බොහෝම පරිස්සමින් වැඩ කරනවා. බොහොම කල්පනාවෙන් වැඩ කරනවානේ. එතකොට
ගින්දර නිසා දැවෙනවා අලු වෙනවා කියලා මේ සම්මුති ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට ගින්න භාවිතා නොකර ඉන්න බෑ. මේ සම්මුති ලෝකේ ජීවත් වෙනවා නම් ගිනි පාවිච්චි කරන්න වෙනවා. ගින්න උපකාර කර ගන්නටත් පුළුවන්. අල්ප උපකාරයක් හරි ගින්නෙනුත් තියෙනවා. මිනිස්සුන්ට ඔයා පිහා ගන්නට වෙන්න පුළුවන්. මිනිස්සුන්ට සීතල කාලෙට රස්නය ලබා ගන්නට වෙන්න පුළුවන්. මේ විදිහට ගත්තම ගින්නේ උපකාරයක් තියෙනවා. එතකොට රාගය කියන මනෝභාවය භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා ලොකුම ගින්න කියලා. බලගතුම ගින්න කියලා. රාගය කියන මනෝභාවය. ඇලීම. හැබැයි ඇලීමෙත් අර වගේ විනාශකාරී පැත්තක් තියෙනවා වගේමනේ. විනාශකාරී පැත්තක් තියෙනවා වගේම ආස්වාද පැත්තකුත් රාගයේ තියෙනවා. රාගයේ කිසිම ආස්වාදයක් ඇලීමෙහි කිසිම ආස්වාදයක් නැති වුණා නම් කවුරුවක්වත් ඇලෙන්නේ නැහැ. ඇලීමෙහි ආස්වාද පැත්තක් තියෙන නිසාමයි මිනිස්සු ඇලෙන්නේ. දරුවන්ට ඇලුනම ආස්වාදයක් තියෙනවා. ගින්න එක්කම ආස්වාදයක් තියෙනවා. ගින්නක්. හැබැයි ආස්වාදිකුත් තියෙනවා. බිරිඳට, සැමියාට, අම්මා තාත්තට, දේපලවලට, ඥාතීන්ට, යාළුවන්ට මේ කාට ඇලුනත් කවුරු ගැන ඇලීමක් ඇති කරගත්තා. මොකක් ගැන ඇලීමක් ඇති කරගත්තා. සමහර සිතුවිලි වලට ඇලුනම, සමහර දෘෂ්ටි වලට ඇලුනම ඒවයි ආස්වාද පැත්තකුත් තියෙනවා. ඉතින් ආස්වාදයක් නැති දේවල් නම් මිනිස්සු දාලා දුවනවානේ. ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒ ආස්වාදය එක්කම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එන්නේ මහා තරුණෝ වේදනාකාරී අත්දැකීම් ගෙනල්ලා දෙන පිච්චීමක්, දැවීමක් ඇති කරනවා රාගය. දැන් බලන්න අපි යම්කිසි දෙයකට ඇලුනට පස්සේ ඒක ලබා ගන්නකම් කොච්චර ඇතුලෙන් පිච්චෙනවද? හිතනවද ඒක ගැන? ඒක ළඟා කරගන්න තියෙන දුර ප්‍රමාණය වැඩි කියලා දැනෙනකොට කොච්චර තැවෙනවද? අසහනෙන් ඉන්නවද? නොරිස්සුමක් ඇති වෙනවද? ඒ තමයි ඇලීමේ තියෙන අර නරක භයානක පැත්ත. මේ ගින්නේ තියෙන භයානක පැත්ත ඒක. රාගයේ තිබෙන භයානක පැත්ත ඒක. අපිව තවමින් අසහනයට පත් කරමින් අපි සම්පූර්ණයෙන්ම විඳවන ස්වභාවයට පත් කරනවා. යමක් ලබා ගන්න ඕන කියලා ඇලීමක් හදාගත්තු තැනම ඇලෙන්නේ කොතනද? එතන ඉඳලා ආස්වාදෙත් එක්කම ඒක මගේ කරගන්නකම් ඒක මනසින් අල්ලගත්තු තැන ඉඳලා විඳවිල්ල පටන් ගන්නවා. හැබැයි ඒක භෞතිකවත් අල්ලගන්න ඕන වෙනවනේ. භෞතිකවත් සමීප කරගන්න හිතින් සමීප කරගත්තට මදිනේ. එතකොට භෞතිකව සමීප කරගන්න පුළුවන් වෙයිද? හිතින් සමීප කරගත්තු දේ. හිතින් අල්ලගත්තු දේ ගතිනුත් අල්ලගන්න පුළුවන් වෙයිද? අන්න ඒ සිතුවිල්ල අප තුළ ඇතිවෙන්න අපි විඳවනවා. බයෙන් ඉන්නවා. තැති ගැනීමෙන් ඉන්නවා. අසහනෙන් ඉන්නවා. ඊළඟට අපි කියමුකෝ භෞතිකව අපි යම්කිසි දෙයක් ඇත්තටම ලබා ගත්තා කියලා. ඇත්තටම අපි ලබා ගත්තා කියමුකෝ. අපි ඇලුණු දෙයක් අපේ සමීපෙට ගත්තා. මගේ කරගත්තා කියලා. ද්‍රව්‍යයක් හෝ පුද්ගලයෙක් හෝ තැනක් හෝ දේපලක් හෝ මොකක් හරි එකක්. ඊට පස්සේ අපි සම්පූර්ණද? ඊට පස්සේ ඔබට දැනිලා තියෙද පිරුණු හැඟීමක්? දැනුණා නම් ඒ හැඟීම කොච්චර දවසද දැනිලා ඇත්තේ ඔබට?
ඒ පිරුණු බව දැන් නම් හරි. දැන් මම පරිපූර්ණයි කියන හැඟීම අල්ප කාලයයි. ඉතාම අල්ප කාලයයි. ඒ හැඟීමෙන්නේ අල්ප කාලයයි. ඊට පස්සේ මොකක්ද? වෙනස් වෙන ඒ අල්ලගත්තු දේ, මගේ කරගත්තු දේ වෙනස් වෙයිද කියන බය, තැති ගැනීම, අසහනය කොච්චර තියෙනවද? වෙනස් වෙයිද? අහිමි වෙයිද? කෙනෙක් නම් මැරෙයිද? දෙයක් නම් නැති වෙයිද? කොච්චර අපි ඇතුලෙන් විඳවනවද? කොච්චර විඳවනවද? ද්‍රව්‍ය ගැන, පුද්ගලයෝ ගැන, තනතුර ගැන. ඒ මනසින් අපි අල්ලගත්තට පස්සේ එය භෞතිකව ලං කරගත්තත් අපි සුවපත් වෙන්නේ සුළු කාලයයි. තාම සුළු කාලයයි. ඊට පස්සේ තියෙන්නේ විශාල බයක්, අසහනයක්, ආපහු තැති ගැනීම, ආපහු විඳපිල්ල. ඒකයි ඒ ඇලීම මේ ලෝකේ තියෙන සියලු ගින්දරට වඩා බලවත්ම ගින්න කියලා අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. සාමාන්‍ය ගින්නකින් කරන හානියට වඩා රාගය කියන ගින්න නිසා මිනිස්සු තමන්ට කරගන්න හානියත් අනුන්ට කරන හානියත් තාම බලවත්. මොකද ඒ තමන්ට කරගන්න හානිය ඊට පස්සේ ඒක නොපිරුණු බවක් වෙනවා යාට. ඒ කොච්චර ඒ රාගය ඇතුලේ ගිහිල්ලා, ඇලීම ඇතුලේ ගිහිල්ලා ඊට පස්සේ නිකන් හරි තමන් ඇලිච්ච දේ තමන්ට ඕන විදිහට තියාගන්න බැරි වුණාට පස්සේ බලනවා ඇයි මට ඕන විදිහට පවතින්නේ නැත්තේ? නිකන් හරි තේරුණොත් ඒ මං ආස දෙයට තව කෙනෙක් ආස වෙච්ච නිසා, තව කෙනෙක් බැඳිලා ඉන්න නිසා, තව කෙනෙක් ඇලිලා ඉන්න නිසා තමයි මේ ප්‍රශ්නේ මගේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ කියලා ඊළඟට ඒ ඇලීමම, ඒ කියන්නේ තමන්ට ඇලුණු කෙනා තව කෙනෙකුට ඇලුනොත්, තමන් ඇලුණු දෙයට තව කෙනෙක් ඇලිලා ඉන්නව දැක්කොත්, තමන් ඇලුණු තැනට තව කෙනෙක් ඇලෙනව දැක්කොත්, තමන් ඇලුණු තානාන්තරයට තව කෙනෙක් ඇලෙනව දැක්කොත් මතක තියාගන්න. ඔබ එතනින් පස්සේ ඇලීම ගැටීම බවට පත් කරගන්නවා. ඇලීම ගැටීම බවට පත් කරගන්නවා. අර කියන්නේ ආදරය වෛරය බවට පත් කරගන්නවා. ක්‍රෝධය බවට පත් කරගන්නවා. ඊර්ෂ්‍යාව බවට පත් කරගන්නවා. එතකොට ඉවරයක් තියෙනවද ගින්නේ? ගින්න ඉවර වෙන්නේ නැහැ. ගින්න ඉවර වෙන්නේ නැහැ. දැවෙන එකේ ප්‍රමාණයක් නැහැ, ඉවරයක් නැහැ. ඒ හින්දා ඔබ මේව අවබෝධ කරගන්න ඕන. කෙනෙක් මේ දේවල් අවබෝධ කරගන්න තරමට එයාගේ මනස දේවල් එක්ක එතනින් පස්සෙත් ඇලීමක් ඇතුව ඉඳී ඒත් දැනගෙනනේ ඇලෙන්නේ. ඇලිලා හිටියත් ඉන්නේ දැනගෙනනේ. මේ දේවල් සදාකාලිකව මගේ කරගන්න බැරි බව, මේ ඇලීමම විඳවීමක් බව. කෙනෙකුට මේ දහම් කරුණ අවබෝධ වුණාම සම්පූර්ණයෙන්ම සහ මුලින්ම තමන්ගේ විඳවීම නිමා කරගන්න පාර හොයා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ කෙනෙකුට අවබෝධ වුණොත් මේ දේශනාවේදී මං විඳවන්නේ මං ඇලිලා ඉන්න හින්දා, මං පිච්චෙන්නේ මං ඇලිලා ඉන්න හින්දා. ඒක තේරුණොත් කාට හරි කෙනෙකුට සමහර විට එයා අතීතේ දෙයකට ඇලිලා අවුරුදු ගාණක් විඳවපු විඳවිල්ලෙන් අද නිදහස් වෙන්න පුළුවන්. එයා මේක වටහා ගත්තොත් මේක ප්‍රශ්නේ තියෙන්නේ බාහිර අරමුණේ නෙමෙයි මගේ ඇතුලේ කියලා. බාහිර අරමුණු වලට අයිති ස්වභාවය තමයි මොකක්ද? වෙනස් වෙනවා. වෙනස් වෙනවා.
ඒ බාහිර අරමුණු රූපවල ස්වභාවය, ශබ්දවල ස්වභාවය, රසවල ස්වභාවය, ස්පර්ශයේ ස්වභාවය, මේ ධර්මවල ස්වභාවය මොකක්ද? ඒවා වෙනස් වෙනවා. උප්පාද, තිත්ති, භංගනේ ඇති වෙනවා, පවතිනවා, වෙනස් වෙවි නැති වෙලා යනවා. හේතු නිසා හටගත්තු, ප්‍රත්‍ය නිසා හටගත්තු හැම දෙයක්ම හේතු ප්‍රත්‍ය වලින් හටගත්තු හැම දෙයක්ම වෙනස් වෙනවා. වේගෙන් වෙනස් වෙනවා. හිතන්නවත් බැරි තරම් වේගෙන් වෙනස් වෙනවා. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ලෝකයේ ඇත්ත ස්වභාවය. හැබැයි අපි ඒ වෙනස් වෙන දේ මගේ කරගන්න යෑමෙන්, අනිත්‍ය දෙයක් මගේ කරගන්න යෑමෙන්, වේගෙන් හමන හුළඟක් අල්ලලා නවත්ත ගන්න හදනවා වගේ, වේගෙන් ගලාගෙන යන මහා ගංගාවක් අල්ලලා නවත්ත ගන්න හදනවා වගේ කවුරු හරි කෙනෙක් වෙනස් වෙන අනිච්ච කියන ධර්මයට අයිති පුද්ගලයෝ, දේවල්, අරමුණු, විපරිණාම වෙනස් වීම කියන ධර්මයට අයිති අඤ්ඤතභාවී අන්ස්වභාවයකට පෙරලෙන සුළු බව නැමැති ධර්මයට අයිති දේවල් අල්ලලා මගේ කරගන්න හදුවොත්, ගැට ගහලා තියාගන්න හැදුවොත්, බැඳලා තියාගන්න හැදුවොත්, මතක තියාගන්න, තමන් විඳවනවා. විඳවන්නේ අර අරමුණේ තිබෙන වෙනස් වීම නිසා නෙමෙයි. ඇලුණු අපි ඒ අරමුණු එකක්වත් වෙනස් වෙනවට කැමති නෑ. අපේ බලාපොරොත්තුව මොකක්ද? අපේ හීනය මොකක්ද? අපේ අපේක්ෂාව මොකක්ද? නෑ, මට ඕන විදියට තියෙන්න ඕන. වෙනස් වුණත් කමන්නේ, ඒකත් මට ඕන විදියට. කවුරු හරි කෙනෙක් 100%ක්ම වෙනස් වීමට විරුද්ධ නෑ. මහත්තයෙක් වෙනස් වීමට විරුද්ධ නෑනේ. 100%ක් නොවන මහත්තයා Tamanට ඕන විදියට වෙනස් වෙනවනේ. නොවන කෙනෙක් තමන්ගේ මහත්තයා වෙනස් වෙනවට අකමැති වුණාට තමන්ට ඕන විදියට වෙනස් වෙනවට අකමැති නෑනේ. හැබැයි මගේ ලෝකය ඇතුලේ මට ගැළපෙන විදියට, මට ඕන විදියට අපි අනිත් අයට වෙනස් වෙන්න කියන්නේම කොහොමද? ඔයා වෙනස් වෙන්න පොඩ්ඩක්. අපි කියනවා ඔයා වෙනස් වෙන්න ඊට වඩා. මොකද්ද අපි කියන්නේ ඇත්තට? අපිට ඕන විදියට වෙනස් වෙන්න. අපි කියන්නේ අපිට ඕන විදියට වෙනස් වෙන්න කියලා. අපි ආස විදියට වෙනස් වෙන්න. අපි කැමති විදියට වෙනස් වෙන්න. ඉතින් එහෙම වෙනස් වෙන්නේ නැති වුණාම දුක, තරහ, අසහනය, වේදනාව, කලකිරීම, සංඛාව, ආතතිය හැම දෙයක්ම මේ සිතුවිලි දාමයම පැන නගිනවා අපේ මනසේ. ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඇතුලේ. ඒකයි මට ඔබට කියලා දෙන්න ඕනේ. ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඇතුලේ. අපි ගිනිගෙන දැවෙන හේතු තියෙන්නේ අපේ ඇතුලේ. ඇලීම තමයි ඒ හේතුව. මේ ගින්න අවුලවන්නේ එතනින්. කාට ඇලුනත්, කොතනට ඇලුනත්, කිනම් අරමුණකට අපි මුසපත් වුණත් අපිට අත් වෙන තත්වය තමයි ඕක. අපිට උරුම වෙන ධර්මතාවය තමයි ඕක. ඒ හින්දායි ඔබට net සිතින් යෝජනා කරන්නේ මේ වඩුම තේරුම් ගන්න. තේරුම් ගන්න තරමට 100% හැම දෙයකින්ම මේ මොහොතේ අබිනිෂ්ක්‍රමණය කරන්න බැරි වෙයි. මේ මොහොතේ බැරි වෙයි. සියලු ඇලීම් වලින් අබිනිෂ්ක්‍රමණය කරන්න බැරි වෙයි. ඒත් සමහර දේවල් වලට අපි මනසින් දීලා තියෙන ඒ බරපතල වටිනාකම් හින්දා තමයි මෙහෙම විඳවිල්ලක් විඳවන්නේ කියලා තේරුණොත්, චුට්ටක් හරි තේරුණොත්
පුළුවන් තරම් එයින් ටික ටික නිදහස් වෙන්න කෙනෙක් උත්සාහ කරයි. ඒ සැනසෙල්ල එහෙම උත්සාහ කරනකොට ලැබෙන සැනසෙල්ල වැඩි වෙනකොට සහ මුලින්ම අයින්වීම සහ මුලින්ම අතහැරීම සහ මුලින්ම අතහැරීම අනිවාර්යෙන්ම ආරම්භ කරාවේ. සහ මුලින්ම අතහැරීම. එනිසා ඔබ ඉතාම ඥානවන්තව මේ දහම් කරුණු තේරුම් ගන්න ඕන. අද මේ සමන් කුමාර මැතිතුමාගේ අම්මට 7 දවසකට පෙර මිය ගිය 31 වෙනිදා මිය ගියේ. ඒ අම්මටත් පින් සිද්ධ වෙනවා. ඔබ ඇලීම් නිසා හරියට එය අවබෝධ කරගන්නේ නැතුව මේ විඳවිල්ල තියෙන්නේ Taman නිසා කියලා වටහා ගන්නේ නැතුව මෙතෙක් කාලයක් ඉඳලා මේ දේශනාව තුලින් ඔබ ඒ යථාර්ථය පොඩ්ඩක් හරි අවබෝධ කරගත්තොත් ඒ අම්මටත් පින් සිද්ධ වෙයි. මොකද ඇය වෙනුවෙන් මේ දේශනාව ඇයගේ 7 දවස් පින්කම අරමුණු කරලා මේ දේශනාව කරන්නේ. ඔබත් සුවපත් වේ. ඔබට මහා සැනසීමක් දැනෙයි. මම ඇතෑරපු හින්දා මේක මං අද නිදහස් කියලා. ගොඩක් අයට වෙන්නේ ඇත්තටම ඒගොල්ලෝ අර ඇලුණු දේ එක්ක ටිකටම ගැටි හරි ඉන්න එකත් ආස්වාදයක් කරගන්න එක වෙලාවකදී. ඇලුණු දේ එක්ක ගැටි ඉන්න එකත් ආස්වාදයක් කරගන්නවා. එතනදී තමයි භයානකම දේ වෙන්නේ. ඒගොල්ලෝ හිතනවා ඒක හරිම දේ කියලා. කියන්නේ අත්හැරලා දැම්මොතින් එයාට හිතෙනවා එකක් තමන් පරාද වුණා හෝ තමන්ට 100% මහිමි වුණා. ඒ වගේ මනෝභාවයන් තියෙනවා. ඊටාම බුද්ධිමත්ව වටහා ගන්න ඔබ ඊටාම ප්‍රඥාවන්තව තේරුම් ගන්න අපේ අතහැරියොත් අතහරින්න අමාරුයි. කටුවක් උනත් එහෙමනේ කකුල ගැනිච්ච නේද? කකුලක කටුවක් ඇනෙන තරම් ඉක්මනට ගන්න පුළුවන්ද? ගන්නකොට කොච්චර අමාරුද? සමහර ඇනිච්ච දේවල් නේ අදිනකොට කොච්චර අමාරුද? රිදෙනවා. ඉතින් අපි කියන අත තියන්න එපා. ඔහොම තියන්න අරින්න. අතනම් තියන්න එපා. කපන්න එපා. තව කටු වලින් හාරන්න එපා. ඔහෙ තිබිච්චාවේ. අපි කියනවා. ඒ මොකද හේතුව අපිට ඒකේ වේදනාවක් දැනුණත් ඒක අදින්නකොට ඊට වඩා වේදනාවක් අපිට දැනෙයි හෝ කියලා අපිට ඇතිවෙච්ච විශ්වාසය නිසා හරි නැත්තම් අපි එහෙම අර කෙනෙකුගේ කටු අයින් කරන වෙලාවට ඒගොල්ලෝ වේදනාව විඳිනවා දැකලා අපිට ඇතිවෙච්ච ඒ බය නිසා හරි අපි පුදුම විදියට ඒ ඇමුණුණු දේ අදින්නේ නැතුව ඒ වේදනාවට හුරු වෙන්න හිතනවා. ඒක තියාගෙන විඳවන එකට හුරු වෙනවා අපේ මනස. ඊට පස්සේ ඒක ගලවන්න ඒක අයින් කරන්න අපිට තියෙන උනන්දුව නැති වෙනවා. හැබැයි කවුරු හරි ඥානවන්තයෙක් එයාට තෝරලා දුන්නොත් ඔයා ඕක තියාගෙන හිටියොත් ඔයාගේ කකුලේ පිළිකාවක් එන්න පුළුවන්. ඔයාගේ කකුල කපන්න වෙන්න පුළුවන්. ඕක එච්චරට විසයි. ඕක තියාගන්න හොඳ නැහැ. ඔයාට ඕක ගලවලා දාන වෙලාවේ යම් වේදනාවක් ඇති වුණාට ඔයා ඊට වැඩිය වේදනාවක් විඳීවි ඕක ඇතුලේ තියන් හිටියොත් ඕක ගලවන වෙලාවේ පොඩි වේදනාවක් දැනුණට ඔයා ඕක කොහොම හරි ගලවලා දාන්න ඉඩ දුන්නොත් ඔයා හරි සැනසෙල්ලක් විඳීවි. ඊට පස්සේ ඔයා නිදහස් එකෙන්. මෙහෙම ඥානවන්තයෙක් තෝරලා දුන්නොත්
ඒක තේරුම් ගන්න තරම් ඥානයකුත් ඒ පුද්ගලයාට තිබුණොත් එයා ගැලවෙනවා. එයා සැනසෙනවා. එයා ඒ ප්‍රශ්නෙන් නිදහස් වෙනවා. සුවපත් වෙනවා. විමුක්තිය ලබනවා එයා. මම ඔබට යෝජනා කරනවා. අපි ඇලුණු දේවල් වලින් අයින් වෙන්න යනකොටත් ඔය කටු අයින් කරනකොට තියෙන කතාවම තමයි තියෙන්නේ. අපි හිතනවා ඒක තියන් හිටියම හරි කියලා. අවුරුදු ගණන් තියන් ඉන්නවා. ඒක ආරම්භ වුණේ ඇලීමකින්. දැන් ඒ ඇලීම සමහර වෙලාවට අපි කියමුකෝ ආසාවකින් ඇලිලා තියෙන්නේ. හැබැයි දැන් ඒක අවුරුදු ගණන් පවත්වගෙන යන ආසාවෙන් ඇලිලා නෙවෙයි. තරහෙන් ඇලිලා. ඒකේ තමන්ට ඕන විදියට තියාගන්න බැරි වුණානේ කියන එකට ද්වේෂයෙන් ඇලිලා. අකමැත්තෙන් ඇලිලා. ඒ ගින්නේ තමයි වැඩිම කාලයක් පිච්චෙන්නේ. සාල දීර්ඝ කාල පරිච්ඡේද පිච්චෙන අය ඉන්නවා. විඳෝන අය ඉන්නවා. තමන්ට විශාල අවැඩ කරගන්න අය ඉන්නවා. ඒක හින්දාම අනිකාටත් අවැඩ කරමින් ජීවත් වෙන අය ඉන්නවා. මේ ලෝකෙම ඉන්නවා. ඒ මිනිස්සු පව් ඇත්තටම. මොකද ඒගොල්ලන්ට කොච්චර තෝරන්න හැදුවත් තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්න දුෂ්කරයි. එයාට එක අතෑරලා දැම්මොත් තියෙන සැනසෙල්ල වැඩි කියලා. ඒක අතෑරලා දාන්න මඟ පෙන්වන හැමෝම පේන්නේ මිත්‍රයෝ විදියට හතුරෝ විදියටද? හතුරෝ විදියට. තමන්ට උදව් නොකරන අය විදියට. තමන්ගේ දුක තේරුම් ගන්නේ නැති අය විදියට. තමන්ගේ ප්‍රශ්නේ අවබෝධ කරගන්නේ නැතුව කතා කියන්න එන අය විදියට. ඒකයි මම ඔබට කිව්වේ කට්ට තියන් ඉදීමේ කකුලේ ඒ කටුව ඇන්නල් ඒක ඇතුලේ තියෙන එකේ විපාක ගැන කොච්චර මොලේ තියෙන මිනිස්සු තෝරලා දුන්නත් ඒක තේරුම් ගන්න මොලේ නැත්තම් ඉතින් කොච්චර දක්ෂ වෛද්‍යවරයෙක් ඇවිල්ලා උපදෙස් දුන්නත් වැඩක් නැහැනේ. වැඩක් නැහැ. කටුවක් නම් ඉන්ජෙක්ෂන් එකක් දීලා එයාට නොතේරෙන්න සිහි නැති කරලා හරි ගලවලා අයින් කරලා දාන්න පුළුවන්. සිතුවිලි කොහොම ගලවන්නද? ඥානවන්තයෙකුට පුළුවන්ද කෙනෙකුගේ තිබෙන විස කටුවකට වඩා භයානක සිතුවිල්ලක් ඇදලා දාන්න? බෑ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනෙකුගේ ඇතුලේ තිබිච්ච ඒ විස කටු ගලවනනේ විස සිතුවිලි නැමැති කටු ඇදලා දාන මහා වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න තිබුණා. බෑ, ඒක කරන්න බෑ. උන්වහන්සේට පුළුවන් එකම දෙයයි. උන්වහන්සේ අර වෛද්‍යවරයෙකුගේ මූලික කාර්යභාරය මොකක්ද? තමන්ට රෝගයක් තිබෙනවා නම් ඒ රෝගෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන මඟ පෙන්වීම, අවබෝධය දීම විතරයි උන්වහන්සේට කරන්න පුළුවන් උනේ. කාගේවත් කටු හිත් වලින් ගලවන්න මැජික් කරේ නෑ භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්නා. ප්‍රශ්නේ කතා කළා. හේතුව කතා කළා. උත්තරේ කතා කළා. ඒ උත්තරේ හොයාගන්න තියෙන ක්‍රමවේදේ කතා කළා. සමහරුන්ට තේරුණා. සමහරුන්ට තේරුණේ නැහැ. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒකේ අහන් ඉඳපු අයගේ ප්‍රශ්නේ. ඒක ඒගොල්ලොන්ගේ ඥානය සම්බන්ධ ගැටලුවක්. භාග්‍යවතුන් වහන්සේ කාටත් එකම ඇත්ත කතාවක් කියලා දුන්නා. එකම සත්‍ය කතාවක්. ඒත් බොහෝ දෙනෙකුට ඒක වැටහුණේ නැහැ. ඒක ඛේදවාචකයක්. අදත් එහෙම තමයි. මේ ලෝකේ කොච්චර උතුම් ධර්මය සාකච්ඡා වුණත් සමහර හැඟීම් වලින් සමහර මනෝභාවයන්ගෙන් අපිට නිදහස් වෙන්න ඒ ධර්මයේ උගන්වපෝ ඒ උතුම් මඟ පෙන්වීම ක්‍රියාවට නම් වන්න හිතෙන්නේ නැත්තේ අපි ඒව ඇතුලේ විඳින ආස්වාදයට අදීනවේ ලොකුයි. ඒ වුණාට ඒ චූටි ආස්වාදයට ඊට වඩා වටිනකමක් දෙනවා. ආස්වාදය කොච්චර පොඩි එකක් වුණත් ආදීනවේ කොච්චර බරපතල වුණත්
ඒ ඊටාම සුළු දෙයට, ඒ ඊටාම සුළු ආස්වාදයට ඇලිලා මුසපත් වෙලා අපි අපේ දවස ගත කරන්න හිතනවා. අතීතයේ තලු මර අපි ජීවත් වෙනවා. දවල්ට තනකොළ කාලා එන හරක් හැන්දෑවට වමාර කනවා නේද? කොයි වෙලේ බැලුවත් අපිට පේනවා ගාලට ඇවිල්ලා läග්ග හරකා වමාර කනවා. අපිත් එහෙම තමයි. ඒ වමාරා කෑමට ඇලුනට පස්සේ ඒකෙන් ගැලවෙන්න කවුරු කියලා දුන්නත් ඒක අහන්න හිතෙන්නේ නැහැ. ඒක ඔළුවට ගන්න හිතෙන්නේ නැහැ බොහෝ වෙලාවට. ඒ හින්දා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා මේ කතාව තේරුම් ගන්න පුළුවන් උත්සාහයක් දරන්න. පුළුවන් උත්සාහයක්. දැන් ඊළඟ දහම් පාඩය. නත්ති දෝස සමෝ ගහෝ, සතුන් අල්ලා ගන්නා වූ කිඹුල් පිඹුරු ආදීහු එක වරකට එකකුම අල්ලති. ද්වේෂය එකවර බොහෝ සතුන්ද අල්ලන බැවින් ද්වේෂය හා සමාන සතුන් අල්ලන්නෙක් නැත. ලස්සන උපමාවක් නේද? පිඹුරෝ දැකලා තියෙනවනේ. එක වෙලාවට අල්ලගන්නේ එක සතයි. එක සතයි. කිඹුල්ලු එක වෙලාවට එකයි. එක වෙලාවට එකයි. මනුෂ්‍යයින්ට තරහ ගියාම කොහොමද? එක්කෙනෙක් ගැන විතරක් තරහ අරන් ඉන්නවද මිනිස්සු? නැහැ. කවදාවත් නැහැ. කාත් එක්ක හරි තරහ වෙනවා. තරහ වුණාට පස්සේ ඊළඟට බලනවා කවුද එයත් එක්ක යාළුකම් කරන එක්කෙනා කියලා. යාළුකම් කරන එක්කෙනා කවුද? එයා එක්ක තරහ වෙනවා. යාළුකම් කරන එක්කෙනා එක්ක තරහ වෙනවා. එයාට කවුද උදව් කරන්නේ? එයා එක්ක තරහ වෙනවා. කවුද hina වෙන්නේ? තරහ වෙනවා. සලකන්නේ තමන්ගේ හතුරේ. මොකද තමන්ගේ බරපතල හතුරාට උදව් කරනවා. සහාය දෙනවා. අපිට වඩා පිඹුර හොඳයි වගේ නේද? අපිට වඩා කිඹුල්ලුත් හොඳයි වගේ. මොකද කිඹුලා එක සැරේකට අල්ලගන්නේ එක සතයි. මනුස්ස සතා තරහ ගියාම තමන්ගේ හිතින් එක සැරේට 10-12 දෙනා අල්ල ගන්නවා. 10-12 දෙනා අල්ල ගන්නවා. සමහර වෙලාවට එක සතෙකු ගැන තියෙන තරහට ජාතියක්ම අල්ල ගන්නවා. ජාතියක්ම අල්ල ගන්නවා. ජාතියටම හේට් කරනවා, වෛර කරනවා, ක්‍රෝධ කරනවා. නේ? එතකොට එයා සතුටු වෙනවා. ඒ තමන්ට හතුරුකමක් කරපු එක පුද්ගලයෙක් ඉන්න පුළුවන් යම් ජාතියක් නියෝජනය කරන. කීප දෙනෙක්. හැබැයි මුළු ජාතියටම හිංසාවක් වෙනකොට පුදුම සතුටක් විඳිනවා. ප්‍රශ්න වෙනකොට පුදුම ආස්වාදයක් විඳිනවා. මිලියන ගාණක් මිනිස්සු. මිලියන ගාණක්. මේ කොහේ හරි රටක ඒ ජාතියට හානියක් වෙනව දැක්කත් එහෙම වෛරීව දේශෙන් ඉන්න අයට පුදුම සන්තෝෂයක් දැනෙනවා. පුදුම සන්තෝෂයක් දැනෙනවා. හරි සතුටු වෙනවා. ලොකු දෙයක් කියලා. කොහේ හරි ගහලා දාන්නේ කොහොඳයි කියලා හිතනවා. ඒ තමයි වෛරය හැටි. ඒ තමයි ද්වේෂය හැටි. ඒකයි කිව්වේ කිඹුල්ලු හොඳයි කියලා. කිඹුල්ලු හොඳයි. කිඹුල්ලු එක සැරයකට එක සතයි. පිඹුරෝ එක සැරයකට එක සතයි. මේක හොය යනවා. කවුද සම්බන්ධ? කවුද උදව් කරන්නේ? එයාට මොකද්ද තියෙන සම්බන්ධය? කොහොමද ඒ උදව්ව කරලා තියෙන්නේ? මෙයා මගේ හතුරා. එයාට එහෙම උදව් කරන්න බෑ. එතකොට අර ඔක්කොම අයනේ, අර ඔක්කොම අය එයාගේ හතුරගේ මිතුරෝ කියලා හිතන හැමෝම හුලඟක් හරි වැදිලා තියෙනම් කවුරු හරි කෙනෙක්ගේ. ඒ හැමෝම
තරහෙන් ඉන්න මිනිස්සයාට හිතනවා කවුරු කියලාද? මගේ හතුරෝ කියලා. මගේ වෛරක්කාරයෝ කියලා. ඒගොල්ලොත් මගේ වෛරක්කාරයෝ. ඉතින් ඒ වගේ කෙනෙකුට ඒ කණ්ඩායමේ කෙනෙකුට ඒ පවුලේ කෙනෙකුට ඒ පිරිසේ කෙනෙකුට මොකක් හරි චූටි දෙයක් වෙනවා දැක්කත් හරි සතුටක් විඳිනවා. මෝ ලොකු දෙයක් එක්ක ඉවරයි කියලා කියනවා. හොඳට තේරුම් ගන්න. අපි යන්නේ මේ වගේ සිතුවිලි එක්ක යන ගමන. අල්ලා ගැනීම කියන එක අතින් ගත්තම තරහෙන් සත්වයාව අල්ලා ගන්න අය අතර මනුෂ්‍ය සත්වයා තමයි බරපතලම භයානක. තරහෙන් අල්ලන් ඉන්නවා. අවුරුදු ගණන් අල්ලන් ඉන්නවා. සමහරු මරණකම් අතාරින්නේ. මරුණත් අතාරින්නේ නැති බවට සපත කරලා හුස්ම ටික අරින අය ඉන්නවා අන්තිම ටික. එච්චර ඉන්නවා. පොළවේ අත් ගහලා දිවුරනවා. වැලි උඩ දාලා දිවුරනවානේ. දිවුරනවා අතාරින්නේ නැති බව. සංසාරේ පුරා පලි ගන්න බව. එක්කෙනෙකුගෙන් නෙමෙයි හත්මුතු පරම්පරාවකින්ම පලි ගන්න බව කියනවා. පුදුම කොටසක් මේ මිනිසු කියන්නේ. පුදුම කොටසක්. හිතා ගන්න බැරි තරම් බරපතල જાතියක් වර්ගයක්. මිනිස් වර්ගයක් කියන්නේ පුදුම જાතියක්. මේවා ඇයි කියලා දෙන්නේ? තමන්ගේ අතිනුත් මේ తত্ত্বය තව ඇති වෙන්න පුළුවන්. අඩුම මේවා අහලවත් තිබුණොත් පොඩි හරි ලැජ්ජාවක් ඇති වෙයි. මං කරන්න යන්නේ තර කිඹුලටත් වඩා පහත් වැඩක් නේද කියලා. කිඹුලා නම් එක්කෙනයි එක සැරේට මං කී දෙනෙකුට වෛර බඳිනවද කියලා අල්ල ගන්නවද? පිඹුරෙක් නම් එකයි අල්ලගෙන ගිලින්නේ. මම අඩුම මං ඉන්න තැන මොකද්ද කියලා අබමල් රේණුවක් හරි හිතුවොත් නේ. එනිසා ඔබ ඊටාම බුද්ධිමත්ව මේ තථාගත දේශනාවේ තියෙන මේ අපූර්වනේ මේ ලස්සන උපමා සහිත මේ දේශනාව හොඳට ඔළුවට ගන්න කියලා මම යෝජනා කරනවා. හොඳට ගන්න. ජීවිතය හදා ගන්න බලන්න. අපි හෙට මැරෙයිද දන්නේ නැහැ. අපේ ආදරණීයයෝ කී දෙනෙක් මරුණද මේ කාලේ? අඩුම මල ගෙදරටවත් යන්න ලැබුණාද? කී දෙනෙක් ලෙඩ වුණාද? බලන්න යන්න ලැබුණාද? මොනවත් නැහැ. ඔක්කොම නැති වෙමින් තියෙන්නේ අපිට. හැමදේම අපෙන් වේගෙන් ගිලිහෙමින් තිබෙනවා. අපේ පාලනයෙන් හැමදේම ඈත් වෙමින් තියෙනවා. තවත් හීනවල ඉන්න එකේ කිසි තේරුමක් නැහැ. ඇත්ත අවබෝධ කරගමු. ඇත්ත අවබෝධ කරගමු. ඇත්ත අවබෝධ කරගත්තට පස්සේ අඩුම ලෝකෙ වෙනස් කරන්න අපිට බැරි වුණාට, අපි අඳුරන ඔක්කොම අය වෙනස් කරන්න අපිට බැරි වුණාට, අඩුම අපේ හිත හරි ටිකක් හදාගෙන ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඇත්තටම මම කියවන දේවල් දහමේ චුට්ට අවබෝධ කරගන්න දේවල් ඔබත් එක්ක මේ විදියට බෙදා හදාගන්නේ ඔබටත් ඒක පොඩ්ඩක් හරි උපකාරයක් වෙයි කියලා හිතෙන නිසා. ඉතින් බොහෝ දෙනෙක් බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් මේ උතුම් මඟ පෙන්වීම් ශ්‍රවණය කරනවා. ඔබ හැම දිනාටම මම නෙත්සිතින් යෝජනා කරනවා ඔබගේ ජීවිතය මේ දහම් කරුණු වලින් ආලෝක කරගන්න. මේ තථාගත දේශනාවෙන් ඔබගේ ඥානය දියුණු කරගන්න. නුවණ ලැබුණොත් මං කලිනුත් කියලා තියෙනවා හැමදේම ලැබුණා වගේ තමයි. ප්‍රඥාව පහළ කරගත්තොත් හැමදේම ලබා ගත්තා වගේ තමයි. මතක තියාගන්න. හැමදේම ලබා ගත්තා වගේ තමයි ප්‍රඥාව පහළ කරගත්තොත්. ඔබට මේ අවස්ථාව තිබෙනවා. ඔබ උතුම් මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන තියෙනවානේ. ඒ මනුෂ්‍ය ආත්ම භාවය ලබාගෙන තිබෙන වෙලාවේ ඔබ උත්සාහ කරන්න ඕන පුළුවන් තරම්
ඔබේ ජීවිතය නිවුණු එකක් බවට, ඔබේ ජීවිතය සුවපත් වුණු එකක් බවට පත් කරගන්න. ඒකට තියෙන හිතෙන්ම තමයි වෙනස උදා කරන්න. වෙනස එළිය නෙමෙයි උදා වෙන්නේ. ඔබේ මනසින්මයි වෙනස උදා කරගන්න ඕන. ඔබට පුළුවන් ඒක කරන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබට තව ඉතාම වටින උතුම් උපදේශනයක්. ඒ තමයි උන්වහන්සේ පෙන්නනවා නත්ති මෝහ සමංජාලං. නත්ති මෝහ සමංජාලං. මෝහය හා සමාන දැලක් නැත කියලා. කොච්චර ඇත්තද නේද? කොච්චර ඇත්තද? අනවබෝධය, අනුවණකම, දුෂ්ප්‍රඥ බව, නොදැනුවත්කම තරම් වෙන දැලක් තියෙනවද? අපි ඒ අනුවණකම, මෝහය හින්දා කොච්චර පැටලිලා දින්නේ නේ? කොච්චර වහල්ලු වෙලා දින්නේ නේ? මුන්න තරම් අපි මේ දැලේ ඇලිලාද ඉන්නේ? මේ සංසාරයේ නැමැති දැලෙහි අපි පැටලිලා ඉන්නේ. අවිද්‍යාව, මෝහය නිසා, අනුවණකම නිසා. අපි බොහෝ දේවල් වල වහල්ලු වෙලා ඉන්නේ ඇත්තටම මෝහයෙන්ද. ඒ දැල වැටුණට පස්සේ, ඒ දැලට අහු වුණාට පස්සේ සත්වයාගේ විනාශෙම තමයිනේ. මාළුවා දැලට අහු වුණාට පස්සේ ඉවරයිනේ. මාළුවා දැලට අහු වුණාට පස්සේ ඉවරයි. මකුළුවෝ බඳින දැලටත් පුංචි ක්‍රමීන් අහු වුණාට පස්සේ ඉවරයිනේ නේද? ඉවරයි. දැලට අහු වෙච්ච අය ඉවරයි. දැලෙන් ගැලවෙන්න නම් පළමුවෙන්ම දැල අඳුන ගන්න ඕන. ඒ මෝහය තමයි, මගේ අනවබෝධය තමයි මං අහුවෙන ලොකුම දැල, මම කොටු වෙන ලොකුම දැල. මගේ සම්පූර්ණයෙන්ම මුළු ජීවිතේම විනාශ වෙන්නේ මේ දැලේ පැටලුනොත් කියලා වටහා ගන්න ඕන. ඒක අවබෝධ කරගන්න ඕන. මෝහය කියන දැලෙහි පැටලුණු සත්වයා තමයි මේ භව ගමනේ අඛණ්ඩව යන්නේ. අපිත් මෙච්චර කාලයක් ඉපදෙමින්, පවතිමින්, මැරෙමින්, ආයේ උපදිමින්, ආයේ පවතිමින් මේ භවය දක්වාම ආවේ මොකක්ින්දද? මෝහය නැමැති දැලෙහි ඇමුණුණු කෙනෙක් නිසා. ඒකයි අපි උත්සාහ කරගන්න ඕන. පුළුවන් තරම් ධර්මය ශ්‍රවණය කරමින්, පුළුවන් තරම් නුවණ දියුණු කරගනිමින් මේ දැලෙන් නිදහස් වෙන්න. සමාජයේ දිහා බැලුවට පස්සේ නම් මා දකින තේ තමයි කොච්චර තාක්ෂණික ඥානය තිබුණත්, කොච්චර දැනුගත්කම් තිබුණත් මිනිස්සු පුදුම විදියට අඥානයි කියලානේ. හරිම අනවබෝධයෙන්, මහා මානසික වහල් භාවයකින් දේවල් එක්ක, පුද්ගලයෝ එක්ක කටයුතු කරනවානේ. එහින්දා කොච්චර දියුණු ලෝකෙක වුණත් මිනිස්සු පුදුම විදියට අඳුරට යමින් තියෙනවා. විනාශයට යමින් තියෙනවානේ. ඒක හරිම ඛේදනීය තත්වයක්. මම ඔබෙන් ඉල්ලා සිටිනවා, පුළුවන් තරම් නුවණ දියුණු කරගන්න. හොඳට කල්පනා කරන්න. නිදහස් මිනිසෙක් වෙන්න. එක පටු සීමාවල ඇලුනේ නැතුව ලෝකය දකින්න හැම තිස්සෙම උත්සාහයක් දරන්න. මාත් ඇත්තටම ඒකට වීරිය කරමින්
ටික නුවණ දියුණු කරගනිමින් ඉන්න කෙනෙක්. පරම වූ උතුම් වූ ප්‍රඥාව මා තුළ තාම තහවුරු වෙලා කියලා මම හිතන්නේ මට තව බොහෝ දේ අවබෝධ කරන්න තියෙනවා. ඒත් මම ඔබට යෝජනා කරනවා බුදුහාමුදුරුවෝ වදාළ දේ අහලා පුළුවන් තරම් මේ දැලෙන් පොඩ්ඩක් හරි ගැලවෙන්න බලන්න. පොඩ්ඩක් හරි ගැලවෙන්න බලන්න. භාග්‍යවතුන් වහන්සේ අවසන් වශයෙන් මේ ගාථා ධර්මයේ වදාලා නත්ති තණ්හා සමානදී තණ්හාව හා සමාන වෙන නදියක් නැත. මූදක් වෙන මූදක් නැහැ. තණ්හාව හා සමාන. ලස්සන උපමාව නේද? මූදට කොච්චර වතුර වැටුණත් පිරෙනවද? පිරෙන්නේ මොන්න තරම් ගංගා වලින් වතුර එනවද? මොන්න තරම් එනවා. ඇලවල් ටිකේ ගිහිල්ලා පොඩි ගංගා වලට වැටිලා මහ ගංගා වලට වැටිලා ලෝකේ ගංගා කීයකින් මූදට වතුර වැටෙනවද? කාටවත් කියන්න පුළුවන්ද මූද දැන් පිරෙන්න ඕන්න මෙන්න කියලා? කාටවත් කියන්න බෑ. පිරෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඔය මූද කවදා හරි පිරුණත් තණ්හාව කියන මනෝභාවයේ තියෙනකන් මිනිස්සුන්ගේ හිතනම් පිරෙන්නේ නැහැ කියලා. හිතනම් පිරෙන්නේ නැහැ. තෘෂ්ණාව කියන්නේ අපිට හැම තිස්සෙම ඇති කරන හැඟීම මොකක්ද? පිරුණු හැඟීමක්ද නොපිරුණු හැඟීමක්ද? නොපිරුණු හැඟීමක්. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. තෘෂ්ණාවෙහි දාස වුණාම හැම තිස්සෙම අතෘප්තිමත් ඌනතාවයක් ඇති කරනවා අපිට. අඩුවක් පෙන්නනවා අපිට. අඩුවක්. හිස් බවක් නොපිරුණු බවක් පෙන්නනවා අපිට. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ තෘෂ්ණාවට සමාන වෙන ගඟක් වෙන මූදක් නැහැ කියලා. නදියක් නැහැ කියලානේ. ඊට සමාන වෙන ගංගාවක් නැහැ කියලානේ. ඒක පිරෙන්නේ නැහැ. ගඟක් වුණත් නේ මූද පැත්තකින් තියමුකෝ. ගඟක් පිරෙනවද කියන්නකෝ. ගංගා ගලනවානේ. කොච්චර වැටුණත් ගලනවා. ඉවරයක් නැතුව මූද දිහාට ගලනවා. එතකොට තෘෂ්ණාව සසර නැමැති මුහුද පැත්තට අපිව තල්ලු කරනවානේ. ගංගාවේ ස්වභාවයම මොකද්ද? පහළට තල්ලු කරනවා. ඔක්කොම පහළට තල්ලු කරනවා. ගඟකට උපමා කරොත් නේ. තණ්හාව. නදී කිව්වම මේ ගඟ කියන අර්ථය තියෙනවනේ. නදියක් කියලා කියනකොට නේද? මුහුද පැත්තකින් තියමුකෝ. දැන් ගඟ කියන එකට ගත්තා. ගඟේ ස්වභාවය හැම තිස්සෙම අපිව තල්ලු කරගෙන දේවල් තල්ලු කරගෙන යනවා මුහුද පැත්තට. තණ්හාව කියන ස්වභාවය මොකක්ද? කොච්චර දැම්මත් නේ, කොච්චර දුන්නත්, කොච්චර ලැබුණත් ඔක්කොම මදි. එක තැනක රැඳීමක් නැහැ, ඇතිවීමක් නැහැ. තල්ලු කරගෙන යනවා. අන්තිමට අපි වැටෙනවා කොතනින්ද? තණ්හාව නිසා මොන සාගරයටද? සංසාර සාගරයට. සංසාර සාගරයට වැටෙනවා. තණ්හාව නැමැති ගංගාවේ ගහගෙන ගිහිල්ලා සංසාරය නැමැති සාගරයට වැටෙනවා අපි. දැන් මං හිතනවා ඔබට ඇත්තටම සිතේ තියෙන තෘෂ්ණාව, රාගය, මෝහය, ද්වේෂය නිසා අපිට කොයි වගේ විපත්තිද වෙන්නේ කියන එක ගැන ඉතාම හොඳ අවබෝධයක් මේ දේශනාවෙන් ලැබුණා. හැම කෙනෙක්ම හොඳට බණ අහන් හිටියා. ඉතින් බොහෝ දෙනෙකුට අද බණ අහන්න ලැබුණේ ජපානයේ මේ ඉබරාකි හෝ අනෙවැනි පැත්තක
රැකියාවක නියුක්තව පදිංචිව සිටින විතාරණගේ සමන් කුමාර මහත්මයා නිසා එතුමාගේ ආදරණීය අම්මගේ අවසන් කටයුතු වලට යන්න බැරි වුණා. මැයි 31 වෙනිදා ඇය මිය ගියේ. ඇය වෙනුවෙන් පුතුණු කෙනෙක් විදියට කල්පනා කරා කොහොම හරි පින්කමක් කරන්න ඕනි කියලා. අපේ නම්බර එක හොයාගෙන ගොඩාක් මහන්සි වෙලා බොහොම බැගෑපත්ව ඉල්ලා සිටියා මේ පින්කම කොහොම හරි කරලා දෙන්නට කියලා. ඉතින් එතුමගේ ස්වාමි දියණිය චන්ද්‍රා විතාරණ ගමගේ නෝනත් ගොඩක් පින් කරගත්තා. තමන්ගේ මහත්තයාගේ අම්මා හොඳට බලාගත්තා. ඉතින් බොහෝ කැපවීම් කරා. අම්මට සලකන්න ඕනේ උපරිමයෙන් සලකගත්තා. ඉතින් ඇය අභාවයට පත් වෙලා 7 දවසක් ගත වෙන වෙලාවේ ඔබ දෙපළ එකතු වෙලා මේ විදියට උතුම් පින්කමකුත් හොඳට සිත කරගත්තා. රැස් කරගන්නට යෙදුණු සියලුම පින් කුසල් වික්‍රමසිංහ ආරච්චිගේ මැණික්කාමි ආදරණීය අම්මාට අනුමෝදන් වෙත්වා. බණ අහපු ඔබ සැම නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ වසංගතය නිසා මියගිය සියලු දෙනාටත් මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා, නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙවිවරු මේ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව විශේෂයෙන් මේ දායකත්වයේ ගත්ත පවුලේ පින්වත් පිරිසටත් අපට අධ්‍යාපන කටයුතු කරගෙන මෙවැනි ශාසනික මෙහෙවරකුත් මේ වසංගත කාලේ සිද්ධ කරන්නට අවශ්‍ය කරන පරිසරය උදා කරලා දීපු අපේ සහෝදර කල්යාණ මිත්‍ර ෆුජි සුගත සෙනසුන කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයන්හි ආධිපත්‍ය හොබවන හුරුළුනික වැවේ සුදම්ම ස්වාමින් වහන්සේ මා සමග මේ සේනාසනයේ වැඩ සිටින සේනාසනාධිකාරී අපේ සහෝදර සද්ධාවාසායන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝ රත්නයටත් ඒ වගේම මේ උතුම් පින් කටයුත්තට සම්බන්ධ වුණු ඔබටත් ලංකාවාසීන්ටත් ලෝකවාසීන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව උදා වේවා. සියලුම දෙවිවරුද නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට ඒ මියගිය මාතාව ඇතුළු කොට සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් දෙවියන්ටත් ඔබ අප හැමටත් මේ පින් කුසල් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති තී. මුළු ලොවම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.